අද දවසේදී ප්‍රේමාන්ත සහෝදර සහෝදරනි ඔබත් එක්ක මම කතා කරන්නට කැමති දේ වචනේ ඉතාමත් වැදගත් දෙයක්. මම විශ්වාස කරනවා අද දවසේදී මේ නරඹන ඔබගේ ජීවිතේට ශුද්ධාත්මයන් වහන්සේ ලොකු දෙයක් ඔබට නොතේරෙන බොහෝ දෙයක් ශුද්ධාත්මයන් වහන්සේ ඔබට කියලා දෙන්න යනවා. මම විශ්වාස කරනවා මේ සත්‍යතාවයේ එලිදරව්ව අපේ ජීවිතේ යම් තැනක අපි ඉන්නවා නම් අද දවසේදී අපිව ඒ සත්‍යතාවය යම් තව තැනක ගෙනහිල්ලා අපිව නතර කරයි. මන්ද වචනේ කියන්නේ දෙවියන් වහන්සේගේ එලිදරව්වක්. මම හැම මොහොතකම කියනව දෙයක් තිබෙනවා. දෙවියන් වහන්සේ නොදනුවත්ව කිසිම දෙයක් කිසිම තැනක හටගන්න විදියක් නැහැ. මන්ද සියලු දේ දෙවියන් වහන්සේගේ කැමැත්ත සැලැස්ම තුල යටත් වෙලා තිබෙනවා. ඉතින් එහෙනම් අද දවසේදී මම ඔබත් එක්ක කතා කරන්නට කැමතියි. ඊයේ දවසේ ගිය ඉරිදා මම කතා කරා ප්‍රශංසාව තුල තිබෙනා වැදගත්කම. අපි දකිනවා ඒකේ යම් අංග අරගෙන මම ඔබත් එක්ක කතා කරා ප්‍රශංසාව තුල අපි බලාපොරොත්තුෙන් සිටින සෙනගක් විදියට ප්‍රශංසාව තුල අපේ ජීවිතේ අපි කොතනද සිටින්න ඕනේ කියලා. ඉතින් ප්‍රේමාන්ත දේව දරුවනි අද දවසේදීත් මම යම් එලිදරව්වක් ඔබත් එක්ක කතා කරන්නට කැමැත්තෙන් සිටිනවා. අපි අද මේ ලෝකය තුල අපි දකින්නා වූ දෙයක් තමයි අපිට වසංගතයක් එද්දී අපිට කුණාටුවක් එද්දී අපිට ප්‍රශ්නයක් එද්දී අපි යම් වචනයක් අපි කිතුණුවන් විදියට අපි මුමුණනවා. මොකද්ද? මුමුණනවා. අපේ තොල් වලින් අපි යම් දෙයක් මුමුණනවා. ඒ තමයි මොකද්ද? අවසාන කාලය ලං වෙලා තිබෙනවා කියන දේ. ඉතින් ප්‍රේමවන්ත දේවදරුනේ ඇත්තටම මේ අවසාන කාලය ලං වෙලාද? නැත්තම් මේ අවසාන කාලයේද ඇත්තටම අපි ගමන් කරන්නේ? නැත්තම් මේ කොරෝනාව තුලින්ද අපි අවසාන කාලය අත්දකින්නේ? හරි වැදගත් ප්‍රශ්නයක්. මම නිතරම ශුද්ධාත්මයන් වහන්සේගෙන් අහුවා ස්වාමිනී අවසාන කාලයේදී අපේ බොහෝ සභාවන් නෙමෙයි මුළු ලෝකෙම සභාවන් බොහෝ විපත්ති බොහෝ කරදර පැමිණෙද්දී ඔවුන් අවසාන කාලය ගැන කතා කරනවා. ප්‍රශ්නයක් කරදරයක් නැත්තම් අවසාන කාලය ගැන කතා කරන්න කැමති නෑ. ඉතින් නිතරම දෙවියන් වහන්සේ තුරු වෙලා ඇති ප්‍රශ්න තුලින්ම පීඩාව තුලින්ම අවසාන කාලය ගැන අපිට උගන්වනවා. ඉතින් ප්‍රශ්න නැති කාලෙදී අවසාන කාලයක් නැද්ද? ඉතින් මේක හරි වැදගත් මාතෘකාවක්. අපි දකිනවා බොහෝමයක් අය මේ කාලෙදී කතා කරනවා අවසාන කාලය. ප්‍රේමවන්ත දේව දරුවනේ මේ අවසාන කාලය මොකක්ද? ඇත්තරම මේ අවසාන කාලයට අපි දැන්ද බය වෙන්න අවශ්‍යයි. නැත්නම් අවසාන කාලේ අපි දැක්කේ කොරෝනා තුලින්ද? මම ඔබට ලස්සන උදාහරණ කිහිපයක් අරගෙන මේ වචනේට මම අතුරු වෙන්න කැමතියි. අපි දකිනවා අපි පටන් ගත්ත මට මතකයි මම කුඩා කාලේදී අපි මුහුදුබද ප්‍රදේශයන්වල සිටින නිසා අපිට සුනාමි ආවා. එතකොට මේ සුනාමි ආවෙන් පස්සේ මේ වචනේ තුල කතා කරනවා මුහුද කොට ගැලීම් ගැන. එතකොට අපි දැක්කා බොහෝ අය මම ගිහපු බොහෝ සභාවන් වල මේක ගැන කතා කරා. මොකද්ද අවසාන කාලේ ලං වෙලා තිබෙනවා දෙවියන් වහන්සේගේ පැමිණීම ලං වෙලා තිබෙනවා කියලා. ඊට පස්සේ සුනාමි ආවා ගියා. එතනින් එහාට ගම් වතුර ආවා. ආයිත් අවසාන කාලයක් ගැන කතා කරා. ඉතින් එහාට ආයිත් නිහඬව වුණා. ආයිත් අවසාන කාලයක් ගැන කතා කරන්න අපිට අවස්ථාවක් ලැබුණා. ඒ තමයි යුද්ධ ගැටුම්. ජාතියකට විරුද්ධව අපේ රට තුල ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒක ඔබ දන්නවා. ඒ තමයි සිංහල දමිළ කියන ප්‍රශ්නේ. මේක තුලින් යුද්ධ ගැටුම් ඇති වෙලා නිදහස් රටක් ආයිත් අපිට ලැබුණා. ඉතින් ප්‍රේමවන්ත දේව දරුවනි ඇත්තටම මේ ප්‍රශ්න තුලදී යේසුස් වහන්සේ කියපු සත්‍යතාවය තිබුණද? ඔව් තිබුණා. ඒක ගැන කිසිම ගැටලුවක් නැහැ. යේසුස් වහන්සේ කියපු සත්‍යතාවය මේ අවසාන කාලය තුල තිබෙනවා. මොකද මම කුඩා කාලේ ඉඳලා මම ඉන්නේ අවසාන කාලය තුල. මට මතකයි සුනාමියේදී අවසාන කාලය ගැන කතා කරා. ගම් වතුරේදී අවසාන කාලය ගැන කතා කරා. පසුගිය කාලේ අපි දකින්න නුවර ප්‍රදේශයේ නාය යන්න ගත්තා. ඒත් අවසාන කාලේ ලකුණක්. ඔව් අවසාන කාලේ ලකුණක්. එතකොට නාය ගියා, සුනාමිය ආවා, ගම් වතුර ආවා. එතකොට වසංගත විතරයි මේ ලංකාවට එන්නේ නැතුව හිටියේ. ඒකත් ආවා. අන්තිමේටම අපි මාර්තු මාසයේ ඉඳලා ගනිද්දී අපි මේ අවසාන කාලය ගැන හරි බලාපොරොත්තුෙන් අපි යාඥා කරා. ඔබට මතක ඇති. අපි හැම කෙනෙක්ම යාඥා කරා මුළු ලංකාවම යාඥා කරා. මොකක්ද යාඥාවේ අරමුණ? ස්වාමිනී මේ දේශය සුව කරන්න කියලා. ඉතින් අවසාන කාලයේදී ලකුණු ගැන යේසුස් වහන්සේ කතා කරපු ලකුණු ගැන අපි යාඥා කරා. ඔබට මතකද යේසුස් වහන්සේ අපිට විවේක කාලයක් දුන්නා. මොකද්ද? මාර්තු මාසයේ ඉඳලා අපි අප්‍රේල්, මැයි, ජූනි, ජූලි කාලෙට එනකම් අපි මේ පොරබැදීම තුල අපි දේශය ගැන අපි යාඥා කරා. එතනින් එහාට අපිට නැවත ලොක්ඩවුන් කරලා තිබුණු ලංකාව දෙවියන් වහන්සේ නිදහස් කරලා ආයි සභාවන් වලට යන්න අපිට වාතාවරණය හදලා දුන්නා.
ඊට පස්සේ අපේ සභාවන් වල අවසාන කාලයක් ගැන නොවේ කතා කරේ. එතන ඉඳලා ආයෙත් කතා කරේ සඵලවත් කාලය ගැන. ආශිර්වාද කාලය ගැන. සඵලත්වය ගැන, ආශිර්වාදය ගැන, සුවය ගැන, බලාපොරොත්තු ගැන මේ දේවල්. හැබැයි අවසාන කාලයේ ආයෙත් අපේ ජීවිතවලින් හීන වෙලා ගියේ නැද්ද? ගියා. ඊට පස්සේ ආයෙත් අපේ රට තුල කොරෝනා වර්ධනය වෙන්න ගත්තා. මෙන්න ආයෙත් අවසාන කාලයක් ගැන කතා කරනවා. මොකද්ද මේකේ තේරුම? ආයෙත් මේක අපි දන ගහලා අපි යාඥා කරද්දී දෙවියන් වහන්සේ කියනවා නුඹ මාව සොයනවද? නුඹ මගේ මූණ සොයනවද? දෙවියන් වහන්සේ සොයන්න දෙවියන් වහන්සේගේ මහිමය දකින්න ඕය. අපි යාඥා කරද්දී දෙවියන් වහන්සේ අපිට එන කුණාටු වාතාවරණ වෙනස් කරන්න උන්වහන්සේට බලය තියෙනවා. ඔබට මතක ඇති යේසුස් වහන්සේ ගෝලියොත් එක්ක එදා ඒ මුහුදේ යන ගමනේ තුලත් ඔවුන් කිව්වා ස්වාමිනී අපි ගිලෙන් යන්නේ අපි මැරෙන්න යන්නේ. ඔවුන්ගේ හඬට යේසුස් වහන්සේ පිළිතුරු දුන්නේ නැද්ද? යේසුස් වහන්සේ දුන්නා. යේසුස් වහන්සේ මොකද්ද කරේ? මැවීමට කිව්වා මැවුම්කාරයා නිශ්චල වෙන්න. එවලි නිශ්චල වුණා. ඉතින් අපේ යාඥාවට අපේ කන්නලවුඩ දෙවියන් වහන්සේ නිතරම කන් යොමු කරන් ඉන්නවා. මේක අලුත් දෙයක් නෙමෙයි. මේක අමුතු දෙයක් නෙමෙයි. එතකොට අපේ අයට අවසාන කාලය මතක් වෙන්නේ මේ කොරෝනා නිසාද? ප්‍රේමන්ත දේවදරුවනේ ඔබ පොඩ්ඩක් හිතන්න. සුද්ධාත්මයන් වහන්සේත් එක්ක මම මේ කතා කරන දේ මගේම වචන නෙමෙයි. ඔබ ඉන්න ස්ථානයේ මේ මම කතා කරන දේ ඔබ හිතන්න. මන්ද ඔබ දන්නවා අපේ ලංකාවට ගැලවීම ආවේ කොහොමද? අපේ ලංකාවට සුභාරංචි ආවේ කොහොමද? අපේ ලංකාවට සුභාරංචි ආවේ මොන විදියටද? අපේ ලංකාවට සුභාරංචි ආවේ යුද ගැටුමක් නිසා. මොකද්ද? පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි අපේ දේශය යටත් කරගත්තා. ඔවුන් ගෙනාපු ආගමක් තමයි ක්‍රිස්තියානි ආගම කියන්නේ. එතකොට අපේ රටට ලංකාවට කිතුණු ආගම ආවේ මොන ආකාරයෙන්ද? යුද ජාතියකට විරුද්ධව රටකට විරුද්ධව තණ්හාව නිසා තමයි අපේ රට අල්ලගන්න ආවේ. එතකොට ඒක තුලින් තමයි අපිට සුභාරංචි ආවේ. එතකොට අපේ ලංකාවට සුභාරංචි ආවෙත් අවසාන කාලයේ ලකුණුත් අරගෙන නොවේද? මේව හිතන්නට ඕන දේවල්. අද දවසේදී මම ඔබට කියනවා අපේ ලංකාවට සුභාරංචිය ගෙනාවෙත් සුද්ධෝ අවසාන කාලයක් එක්ක. ආමෙන් කියමුද? ඔබ විශ්වාස කරනවා නම් මේක තමයි සත්‍යතාවය. අද දවසේදී මම ඔබත් එක්ක කතා කරන්න කැමතියි. මතේ පොතේ 24 වෙනි පරිච්ඡේදයේ. මම අද දවසේදී මේ ගෙනෙන්නා වූ එලිදරව්ව අවසාන වෙනකන් අහන් ඉන්න. නැත්තම් මට බණියෝ. ඒ නිසා මට කිසිම අමනාපයක් නැහැ අවසාන කාලය ගැන කතා කරන දේවදාස ගැන. හැබැයි මට උනන්දුවක් තියෙනවා අවසාන කාලය මොකක්ද කියන එක ඔබට පැහැදිලි කරලා දෙන්න. හරි, අපි යමු මතේ පොතේ 24 වෙනි පරිච්ඡේදයට. මෙතන පළවෙනි පදේ ඉඳලා යම් තාක් එනකම් මම ඔබට වටහලා මේ දේ කාරණාව ගැන කියලා දෙන්න කැමැත්තෙන් සිටිනවා. යේසුස් වහන්සේ දේව මාලිගාවෙන් නික්ම යන කල මාලිගාවේ ගොඩනැගිලි උන්වහන්සේට පෙන්වන පිණිස ගෝලයෝ උන්වහන්සේ ළඟට ආවෝය. කවුද මේ යේසුස් වහන්සේගේ ළඟට ආවේ? යේසුස් වහන්සේට දේව මාලිගාව පෙන්වන්න යේසුස් වහන්සේගේ ගෝලයෝ. ප්‍රේමන්ත දේවදරුවනේ මේ මාලිගාව මොකද්ද? මේ මාලිගාවේ ඇති අර්ථය මොකද්ද? ඇයි යේසුස් වහන්සේට මේ මාලිගාව ගෝලයෝ පෙන්වන්න උත්සාහ කරේ? පොඩ්ඩක් හිතන්න. මේ මාලිගාව ඇවිල්ලා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව සිටියා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව සිටියා. යේසුස් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේව සිටියා. මේ තුන් දෙනා එක්කෙනෙක් කියලා මේ ගෝලයෝ දැනගෙන සිටියා. හැබැයි ඔවුන් යේසුස් වහන්සේම අන කරපු දෙවියන් වහන්සේගේම ආත්මය අන කරපු දේව මාලිගාව මේ ගෝලයෝ යේසුස් වහන්සේට වෙන්නවා ස්වාමිනී බලන්ට මේක තමයි දේව මාලිගාව. අනිත් කොච්චර අපේ වචනේ කිව්වොත් එහෙම නොතේරෙන කාරණාවක් ගැනද මේ කියන්නේ? මොකද්ද කියන්නේ? ඔබට තේරෙනවා? යේසුස් වහන්සේම හදන්න කියපු ගෘහය යේසුස් වහන්සේගේ ගෝලයෝ කියනවා ස්වාමිනී මේක තමයි දේව මාලිගාව. හාලෙලූයා. ආමෙන්. මොකද්ද වෙන්නේ මෙතන? යේසුස් වහන්සේට ඕන් පෙන්නනවා දෙවියන් වහන්සේම දෙවියන් ඔබ විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ කෙනෙක් කියලා ඔබට තේරෙනවා මේ දෙවියන් වහන්සේම තමයි මේ පුත්‍රයාණන් වහන්සේ. මේ පුත්‍රයාණන් වහන්සේම තමයි අද ඔබ තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේ. එහෙනම් මේ තුන් දෙනා එක්කෙනෙක් නම් ඔබට තේරෙනවද මේ මාලිගාව හදන්න කිව්වෙත් ඒ දෙවියන් වහන්සේමටම තමයි මේ ගෝලයෝ පෙන්නන්නේ ස්වාමිනී මේ තමයි දේව මාලිගාව. හරි, අපි යමු. යේසුස් වහන්සේ දේව මාලිගාවෙන් නික්ම යන කල දේව මාලිගාව ගොඩ නැගිලා උන්වහන්සේට පෙන්වන පිණිස ගෝලයෝ උන්වහන්සේ ළඟට ආවෝය.
නමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මේ සියල්ල නුඹලාට පෙනෙනවා නොවේද? යේසුස් වහන්සේට පෙන්නනවා ස්වාමීනි මේ තියෙන දේව මාලිගාව. යේසුස් වහන්සේ කියනවා ආයි උඹලම මේ දේව මාලිගාව දිහා බලපන් කියලා යේසුස් වහන්සේ ඒක තමයි කියන්නේ. මොකද කියන්නේ? නමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් යේසුස් වහන්සේට ඔවුන් දේව මාලිගාව පෙන්නනවා. යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් කියනවා මේ සියල්ල නුඹලාට පෙනෙනවා නොවේද? මේ ගොඩනැගිල්ල නුඹලාට පෙනෙන්නේ නැද්ද? යේසුස් වහන්සේ අහනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? සදාවක් නුඹලාට කියමි කඩා දමනු නොලැබ ගලක් පිට ගලක් මෙහි ඉතිරි නොවන්නේ යයි කිසේක. යේසුස් වහන්සේ කියනවා නුඹලා මට මේ පෙන්නන දෙවියන් වහන්සේගේ අනර්ග මාලිගාව මම ගලක් පිට ගලක් එකතු වෙන්නේ නැති වෙන පිස මම මේක මොකද්ද කරන්නේ? ඒක මම ඉතුරු වෙන්නේ නැති විදියට මම මේක විනාශ කරලා දානවා. ඇයි යේසුස් වහන්සේ මෙවැනි ප්‍රකාශයක් කරේ? ඔබ දන්නවා එදා මනුෂ්‍යයන්ගේ පාපය තමා කරගන්න ගියව ස්ථානයේ දේවාලය. එතකොට ඉගෙන ගන්න ගියව ස්ථානයේ සිනමෝලය. ආමේ. අද අපි පාපය වැරද්දක් වුණාම අපි තමා කරගන්නේ කොයි දේද යන්නේ? පල්ලියට නෙමෙයි. අපි තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේගේම හෘද අද ගොඩාක් අයට වචනය දෙවියන් වහන්සේගේ වචනය මොලේ තියෙනවා. හෘද සාක්ෂිය නෙමෙයි. මොලේ තියෙනවා. වචනය මොලේ තියෙනවා. ඉගෙනගෙන ඕනාට වඩා දෙව වචනේ තියෙනවා. හැබැයි මොලේ සුද්ධාත්මයන් වහන්සේගේ වචනය තියෙනවා. හෘද සාක්ෂිය සුද්ධාත්මයන් වහන්සේගේ වචනය නැහැ. හෘද සාක්ෂිය සුද්ධාත්මයන් වහන්සේ සිටින්නේ හදවතයි. ඉතින් ඒ නිසා අද මිනිස්සෙක්ගේ පසුතැවිලි වීම තියෙන්නේ ස්වාමිනී මගේ අතින් වැරද්දක් වුණා මට සමාව වෙන්න. මම ඔබ වහන්සේට විරුද්ධව වැරද්දක් වුණා මට සමාව වෙන්න. අද මේ ඉල්ලීම නොවේද අපිට තියෙන්නේ? අද අපිට මේ ඉල්ලීම නොවේද අද අපි උන්වහන්සේ ඉදිරියේ තියෙන්නේ? මේක තමයි සැබෑ හෘද සාක්ෂියට එකගව සුද්ධාත්මයන් වහන්සේට එකගව අපි පිළිගැනීම. ආමෙන්. ඉතින් යේසුස් වහන්සේ කියනවා මේ ගෘහය කමාරම මේ මිනිස්යන්ගේ ගෘහය මම විනාශ කරන්නට යනවා. යේසුස් වහන්සේ එලෙස කිව්වේ. ඊට පස්සේ තුන්වෙනි පදයට අපි යමු. උන්වහන්සේ ඔලිව කන්දෙන් වැඩහුන් කල ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත් ඒ දේ කොයි කාලේ සිද්ධ වන්නේද? ඔබ වහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක්දයි අපට කිව මැනවයි කීවේය. යේසුස් වහන්සේගේ ළඟට මේ ගෝලයෝ මේක විනාශ කරනවා කිව්වන් පස්සේ ඒ ගෝලයෝ ඊට පස්සේ යේසුස් වහන්සේව ඇවිල්ලා තනියෙන් ඇවිල්ලා හම්බ වෙලා අහනවා ජේසුනි ඇත්තටම මේක මොකද්ද? මේ ඇත්තටම ඔයාගේ මේ අවසාන කාලේදී ලෝකාන්තිමේදී සිදුවෙන දේවල් මොනවද? ඇයි යේසුස් වහන්සේ කියන්නේ මම මේ මාලිගාව කඩා දානවා කියන එක? මොකද උන්වහන්සේට අවශ්‍ය තිබ්බා මිනිස්ය තුල උන්වහන්සේගේ මාලිගාව සදාකාලයට ගේන්න. සදාකාලේ ජීවනයට ගේන්න. ඉතින් ඒ නිසා උන්වහන්සේ කිව්වා මේක විනාශ කරන්න ඕනේ නුඹ තුල මාලිගාවක් සදන්න නම්. ආමෙන්. ඔබ තුල දෙවියන් වහන්සේගේ මාලිගාව සදන්න නම් අපිට පෙන්නේක දින මාලිගාව නැත්නම් ලෞකික මාලිගාව යේසුස් වහන්සේට අවශ්‍ය වුණා විනාශ කරන්න. ආමෙන්. ඉතින් ඊට පස්සේ ඇයි උන්වහන්සේ එහෙම කරේ? ඔබ දන්නවා යේසුස් වහන්සේ සත්‍යතාවය අපි තුලට දුන්නා. ඒ තමයි වචනේ ආත්මයන් වහන්සේ. ඒ ආත්මයන් වහන්සේ අපි තුල සිටිනවා. ආත්මයන් වහන්සේ සත්‍යතාවය කරා නුඹලාට මඟ පෙන්නනවා කියලා දේ වචනේ තුල කියනවා. ආමෙන්. ඉතින් එහෙනම් හැම කෙනාම මේ අවසාන කාලය ගැන කතා කරද්දී අපි අවසාන කාලයේදී දෙවියන් වහන්සේගේ එළිදරව්ව මොකක්ද කියන එක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අද දවසේදී මම කතා කරන්න යනවා අවසාන කාලයට අපි පැමිණ තිබෙන්නේ කොහොමද සහ උන්වහන්සේගේ පැමිණීම මොන වගේද? මේ දෙකම එකක්ද නැත? මේ දෙක එකක් නොවේ. මේ දෙක. උන්වහන්සේගේ අවසාන කාලය කුමක්ද? උන්වහන්සේගේ පැමිණීම මොකක්ද? මේ දෙක හරියට වටහා ගන්නට අවශ්‍යයි. මේ දෙක ගැන ඉඳලා निराහාරව යාඥා කරත් ස්වාමිනී මොකක්ද අවසාන කාලය කියන එක වචනය තුලින්ම තමයි අපි ඉගෙන ගන්නට අවශ්‍යව තිබෙන්නේ. ඇයි? දැන් යේසුස් වහන්සේ කියනවා ලකුණු මොනවද කියලා යේසුස් වහන්සේගෙන් අහනවා. 4 වෙනි පදයේදී යේසුස් වහන්සේ උන්ට උත්තර දෙමි කිසිවෙක් නුඹලාව මුලා නොකරන ලෙස බලා ගන්නට. හරි වැදගත් දෙයක්. යේසුස් වහන්සේ කියනවා කිසිම කෙනෙක් ඔයාලව මුලා කරන්නට ඉඩ දෙන්න එපා. මේක චුට්ටක් හිතන්න. ආවද මුලා කරන්න එපා කියන්නේ. යේසුස් වහන්සේ කියනවා ඔයාලව මුලා කරන්න ඉඩ දෙන්න එපා. ඇයි යේසුස් වහන්සේ උඩ පදේදී යේසුස් වහන්සේ කිව්වා මම මේ මිනිස්යාගේ අතින් සාදුවා වූ ගෘහය මම විනාශ කරනවා. මොකද මේ මාලිගාව තුල තිබ්බේ විනිශ්චය, මේ
මාලිගාව තුල තිබ්බේ දඬුවම් කිරීම සහ විවේචනය සහ මිනිස්සුගේ පාපයකට හැරීමට ප්‍රථමේ පූජකයන් ලිවිවරු එතකොට මේ හිටපු පූජකයෝ මේ හැම කෙනෙක්ම මොකද්ද කරේ? මේ මිනිස්සුව දැඩි පීඩනයකට දැම්මා. දැඩි පීඩනයකට දාලා ඔහුට විවස්ථාව තුලින්ම ඔහුට දඬුවම් කරන්නට නැත්තම් ඔවුන් සූදානම් සිටියා. හැබැයි යේසුස් වහන්සේ කියනවා සත්‍යතාවයේ ආත්මයන් වහන්සේට වැඩවසන්න පුළුවන් මාලිගාවක් මම නුඹ තුල අලුත් කරන්න යනවා. මම නුඹ තුල සාදන්න යනවා. ඒ ආත්මයන් වහන්සේ ඔයාලා තුලට ආවෙන් පස්සේ ඔයාලව කාටවත් මුලා කරන්න දෙන්න එපා. නැත්තම් අර පූජකයන්ට නැත්තම් අර සදිසිවරුන්ට නැත්තම් අර පූජකයන්ට ලියන්නන්ට වගේ ඒ තිබුණා වූ පාලන සමය තුල නැන් සුද්ධාත්මයන් වහන්සේ තුල ඉඳගෙන එලෙස පාසස්ලට පූජකයන්ට ඔබව හොලවන්න දෙන්න එපා කියන එක තමයි යේසුස් වහන්සේ මෙතන සම්පූර්ණයෙන්ම කියන්නේ. පැහැදිලිද? පූජකයන්ට ඕන විදියට දැන් කාලේ නොවේ. ඔවුන්ගේ කීම බයිබලයට එකකව නම් ආමෙන් කියමු නැත්තම් ආමෙන් නොකිය ඉමු. මොකද මේ වචනේට ආමෙන් කියන දෙයට ජීවනයේ තියෙන නිසා. ආමෙන්. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි අපි යේසුස් වහන්සේම කියපු දේ අපි අරගෙන අපි යටට යමු. යේසුස් වහන්සේ මොකද්ද මේ කියන්නේ කියලා. පස්වෙනි පදේ කියන මක්නිසාද බොහෝ දෙනෙක් මම ක්‍රිස්තුස්ය කියා මගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුලා කරන්නේ. දැන් මෙතන කියන්නේ මාගේ නාමයෙන් නෙමෙයි. මේක දෙකක්. මෙතන කියන්නේ මම ක්‍රිස්තුස් කියලා යම් කෙනෙක් ඇවිල්ලා කතා කරනම නම් එයාලව මුලා කරන්නේ. හැබැයි මෙතන කියන්නේ නේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඇවිල්ලා යම් දෙනෙක් ඔයාට කතා කරනම නම් ඒ නාමය අපිට විමසීමේ අදවතක් අපිට තියෙනවා. මොකද අපි තුල ඉන්නවා සුද්ධාත්මයන් වහන්සේ. මොකද මේක ගෘහයක් නිසා. දැන් ආමෙන්. ඉතින් මේ ගෘහය තුල අපි තේරුම් ගන්නට අවශ්‍යයි අවසාන කාලය කියන්නේ මොකක්ද කියන එක. හරි. අපි දැන් යම් ඊළඟ එකට. ඔන්න දැන් අපේ රට තුල තිබුණා ප්‍රවෘත්ති ටිකක් තමයි දැන් යේසුස් වහන්සේ මේ කියාගෙන යන්නේ. යුද සහ යුද ප්‍රවෘත්ති ගැනද නුඹලා අසනවා ඇත. අපි මේ යුද ප්‍රවෘත්ති දෙක දැන් තුන් පාරක් අපි අහලා තියෙනවා. මොකද්ද මේ යුද ප්‍රවෘත්ති? මේ යුද ප්‍රවෘත්ති තුන එකක් ලන්දේසින් පෘතුගීසින් ඉංග්‍රීසින්ගෙන් අපි යුද කරා, පෙරදුනා, සටන් කරා. හරි. ඊට පස්සේ ආයිත් එනවා දමිළ සිංහල යුද්ධයක්. ආයි පසුගිය කාලේදී යුද ප්‍රවෘත්තියක් අපිට අසන්නට ලැබුණා. ඒක යුද ප්‍රවෘත්තියක් නෙමෙයි. මේක ජාතික ජාතියක් විසින් තවත් ජාතියක් නැත්නම් තවත් ආගමකට විරුද්ධව නැගිටීමක්. ඒකත් යුද ප්‍රවෘත්තියක්ම තමයි. නැත්නම් ඇවිල්ලා අපේ ඔළුවට ගාලා උඹලා මැරියන් කියලා කිව්වේ නෑනේ. අපි මේ දවසේ උඹලට බෝම්බයක් තියෙනවා. අනේ කවුරුත් ඔක්කොම පල්ලියට ගිහිල්ලා මැරෙන්න ලෑස්ති වෙලා ඉඳපන්. එහෙම දෙයක් නෙමෙයි කිව්වේ. මේක සැලසුම් කරලා ගෙනාපු දෙයක්. එතකොට අපේ රටේ අපි දකිනවා ජාතියකට විරුද්ධව නැගිටපු අවස්ථාවන් යුද ගැටලු තුනක් අපි දකිනවා. එතකොට යේසුස් වහන්සේ කියපු එක ලකුණක්, එක අවසානයේ කාලයේ ලකුණක් ඔබ මම ඉපදෙන්නට කලින් මේ දේශයට ආවව සුභාරංචියත් එක්කම සිදු වෙලා තිබෙනවා. ඒ තමයි ලන්දේසින් පෘතුගීසින් ඉංග්‍රීසි මේ ගෙනාවව මේ ආවව මේක තුල යුද ප්‍රවෘත්ති තමයි මේවා. ඔවුන් ආවේ අපිට ආදරය කරලා යන්න, බත් ටිකක් කවල යන්න, නැත්නම් ඔළුවට ගාලා යන්න, කොණ්ඩේ පිළිලා යන්න නෙමෙයි. ඉතින් ඒක ඔබ දන්නවා. ඉතින් ඒත් එක්කම ඔවුන් ගෙනාව දෙවියන් වහන්සේවත්. හැබැයි ඔවුන් ගෙනාවේ සැබෑ දෙවියන් වහන්සේගේ ප්‍රේමයක් නොවේ. ඔවුන් ගෙනාවේ සැබෑ සත්‍යතාවය නොවේ. එසේනම් ඔවුන් තුල දෙවියන් වහන්සේ තුල සිටියනම් ඔවුන් මේ වචනේ දැනගෙන සිටිනවා නම් ඔවුන් කවදාවත් යුද්ධ කරන්නට යන්නේ නැත. හරි. මෙතන කියනවා යුද ප්‍රවෘත්ති ගැනද නුඹලා අසන මැද නොකැලෙන්න බලා ගන්නට. මේවා අහද්දි කැළඹෙන්න එපා. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? මක්නිසාද මේ සියල්ල සිදු වෙන්න ඕන අය. මේ සියල්ල සිදු වෙන්න ඕනෙලු. හරි වැදගත්. යේසුස් වහන්සේ කියනවා මේ දේවල් අවසාන කාලයේදී මේ දේවල් සිදු වෙන්න ඕනේ. හැබැයි යේසුස් වහන්සේ හරි වැදගත් දෙයක් කියනවා. මොකද්ද? නමුත් ඒ වනතුරු අන්තිමය නොපෙමිණෙන්නේ. හැබැයි ඒ දේවල් වලින් කියන්නේ නැහැ දැන් තමයි අන්තිමය කියලා. හරිද? වසංගතෙද්දි කුණාටුවේද්දි මේවා මේ වසංගත කියන දේවල් නික්මයාම පොතේ තියෙනවා. ආපු වසංගත ගැන. මේක අලුත් දෙයක්ද? මනුෂ්‍යයන්ට නෑ. හැබැයි අපි මේ දේවල් වලදී කැළඹෙන්න එපා. හැබැයි තවම අන්තිමේටම ඇවිල්ලා නෑ. හැබැයි අපිට අවදි වෙන්න කාලයක්. දෙවියන් වහන්සේගේ ස්වරූපේ ඉස්මතු වෙන කාලයක් කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඔබට මතකද? මම මේව කියන්නම්. හරිද?
අද බොහෝ දෙනෙක් අපෙන් අහනවා අන්‍ය ජාතික මිනිස්සු අපෙන් බොහෝ දෙනෙක් අහනවා කෝ ඔයාලගේ දෙවියෝ අපි කතා කරන අපේ දෙවියන් වහන්සේ විල කරුණාවේ දෙවියන් වහන්සේ යහපත්කමේ දෙවියන් වහන්සේ කියද්දි මිනිස්සු අහනවා උඹලගේ දෙවියෝ යහපත් නම් උඹලගේ දෙවියෝ කරුණාව නම් ඇයි මෙවැනි විපත්ති එන්නේ ඇයි මෙවැනි කරදර එන්නේ කියන එක අපෙන් අහනවා එතකොට ඔබ දෙවියන් වහන්සේගේ වචනය ඔබ හරි ලෙස දැනගෙන සිටිනවා නම් ඔබට කියන්නට වචනයක් තිබෙනවා. ඒ මොකද්ද? දේව වචනය තුල කියනවා දෙවියන් වහන්සේගේ කරුණාවේ දොරටුව විශාලයි. හැබැයි දෙවියන් වහන්සේගේ සැලැස්ම විශාලයි. දෙවියන් වහන්සේගේ කරුණාවත් විශාලයි, සැලැස්මත් විශාලයි. දෙවියන් වහන්සේගේ සැලැස්මේ මේ තිබෙනා අංග තමයි අපි දකින්නේ. ආමෙන්. ඉතින් දෙවියන් වහන්සේගේ සැලැස්මේ අංග දෙවියන් වහන්සේ කරුණාව නිසා වෙනස් කරන්නේ නැහැ. එහෙම වුණා නම් උන්වහන්සේ බොරුවේ දෙවි කෙනෙක් වෙන්න ඕනේ. උන්වහන්සේ කියපු දේ වෙනවා. ආමෙන්. උන්වහන්සේ කියනවා යුද ප්‍රවෘත්තිද වසංගතද කුණාටද මේ දේවල් ඇති වෙන්න ඕනේ. මොකද මගේ පැමිණීම නම් වෙලා තිබෙනවා. ඔබට මතකද යේසුස් වහන්සේගේ පැමිණීම කාලේදී යේසුස් වහන්සේ ආවන් පස්සේ යෝර්දාන් නදියේ යේසුස් වහන්සේව බෞතිස්ම කරමින් සිටියා යම් මිනිසෙක්. ඒ තමයි කවුද? ස්නාවක යොහාන්. මේ ස්නාවක යොහාන් හරි වැදගත් වචනයක් කියලා තමයි බෞතිස්ම කරේ. මොකද්ද? පසුතැවිලි වෙයලා ස්වර්ග රාජ්‍ය ළඟම තිබේ. මොකද්ද කිව්වේ? පසුතැවිලි වෙන්නලු ස්වර්ග රාජ්‍ය ළඟ වෙලා තියෙනවා කියලා. හැබැයි ඔව් යේසුස් වහන්සේ උගේ ළඟට ආවෙන් පස්සේ අපි දකින්න එක දෙයක්. ඔව් කියනවා ස්වාමිනී මම ඔයාව බෞතිස්ම කරන්න සුදුසු නෑ. ඔබ වහන්සේගේ පාසලේ පටිය මුදන්නවත් මම නොවටින මිනිසෙක්. මම ඔබ වහන්සේගෙන් බෞතිස්ම. යේසුස් වහන්සේ මොකද කිව්වේ? නෑ. දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යතාවය ලෙස මේ සියල්ල සිදු වෙන්න ඕනේ. ආමෙන්. යේසුස් වහන්සේ ඒකයි කිව්වේ. යේසුස් වහන්සේ කිව්වේ නෑ මේ දේ වචනේ සත්‍යතාවය මේ සැලැස්ම තුල තමයි මේ දේවල් වෙන්න ඕනේ. නැත්තම් මම ඒ කෙනා කියලා මිනිස්සු පිළිගන්නේ නෑ. ඉතින් යේසුස් වහන්සේ මොකද්ද කරේ? උන්වහන්සේ යටත් වෙලා උන්වහන්සේ බෞද්ධ ඇතුල් වුණා. ඊට පස්සේ අපි දකිනවා දේ වචනේ උප්පත්ති ඉඳලා එළිදරව් දක්වාත් අද දවසේදී අපි දකින උප්පත්ති ඉඳලා එළිදරව් දක්වාත් දකින්න නැති දෙයක් සිදු වුණා. ඒ තමයි පියාණන් වහන්සේත් පුත්‍රයාණන් වහන්සේත් ශුද්ධාත්මයන් වහන්සේ මේ තුන් දෙනා එක්කෙනෙක් බවට ඒ ස්ථානය තුලදී අපි දකිනවා. ඒ දාවේදී ස්වර්ගයෙන් හඩක් විවෘත වෙලා මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණන් ඔය ඔහුට ප්‍රසන්නව සිටින්න. ඒ වෙලෙම ශුද්ධාත්මයන් වහන්සේ ආවා. එතකොට මම ඔබට මේකේ කතා කරන ඊළඟ අංගය ඔබට ඔළුවට ගන්න. ඒ තමයි මේ දේ සිදු වුණාන් පස්සේ යොහන් සම්පූර්ණයෙන්ම දැනගෙන සිටියා මේ ඇවිල්ලා මේ ජේසු ඇවිල්ලා දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියන එක. ආමෙන්. ආමෙන්. ඉතින් මේ ඔහු දැනගත්ත ඒ කාරණාවේ මේ යේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියන එක. හැබැයි මම ඔබව යම් තව තැනකට එක්කගෙන යන දේ වචනේ. ඔබ දන්නවා ඊට පස්සේ යේසුස් යොහන් සිරගෙට දානවා. යොහන්ව සිරගෙට දැම්මෙන් පස්සේ යොහන් පණිවිඩයක් යවනවා ජේසුට. කාගේ අතේද? යොහන්ගේ ගෝලයෙක් අතේ. මොකද්ද යවන පණිවිඩය? යේසුගේ අතේ යවන පණිවිඩයක්. ජේසුනි ඇත්තටම ඒ ඔබ වහන්සේද නැත්තම් තව කෙනෙක් ගැන මම බලාපොරොත්තු වෙමින් ඉන්න ඕනේද? හරි. අවුල් නේද? මොකද ඔහු දැක්ක පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේත් එක්කෙනෙක් කියලා. හැබැයි ඔහු සිරේදී ඔහු දුර්වල වෙනවා. ඔහු දුර්වල වෙලා ඔහු අහනවා ස්වාමිනේ ඒ එන්න හිටිය තැනැත්තන් වහන්සේ ඔබද නැත්තම් තව කෙනෙක් ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නව නේද කියලා. ඔහු දැනගෙන සිටියට ඔහු තුලට ශුද්ධාත්මයන් වහන්සේ කතා කරපු දේවල් ඔහු සියල්ල දැනගෙන හිටියට ඔහු මේ මෝඩ උත්තරේ යවන්නේ මාංශේ. ඔහු මාංශික මිනිසෙක් ලෙස තමයි ඔහු මේ උත්තරේ යේසුට මේ පණිවිඩය යවන්නේ. ඒ වෙලාවේ යේසුස් වහන්සේ උට ලස්සන උත්තරයක් දීලා ඔහුගේ ගෝලයා අතේ නැවත යවනවා. මොකද්ද? නුඹ දකින දේ ගිහින් නුඹ යොහන්ට කියපන්. උඹ දකින සියල්ල නුඹ ගිහිල්ලා යොහන්ට කියපන්. යේසුස් වහන්සේ මොකද්ද මේ දකින සියල්ල කියන එක මේ ගෝලයට කිව්වේ? ඔහුට දකින්න තිබ්බේ යේසුස් වහන්සේගේ මොනවද? ප්‍රේමය, සමාදානය, සුවය සහ උන්වහන්සේගේ ආචාර්යයන් පුදුම ක්‍රියාවන්. එහෙනම් මේ දේවල් කිසිම කෙනෙක්ට කරන්නට බෑ. බැරි බව ඒ ගෝලයා දැනගෙන සිටියා. ඒ දේවල් තමයි යේසුස් වහන්සේ කිව්වේ ගිහිල්ලා කියන්න යොහන්ට මේ ඉන්න හිටිය තැනැත්තන් වහන්සේ තමයි මම කියන එක. ඉතින් ප්‍රේමවන්ත දේව දරුවනේ අද දවසේදීත් ඔබ දැනගන්නට ඕන දෙයක් තිබෙනවා. ඒ මොකද්ද? එදා යොහන් අහපු ලෙස ඔබ අද දවසේදී යේසුස් වහන්සේගෙන් අහන්න එපා ස්වාමිනේ මේ අවසාන කාලයට ලං වෙලාද කියලා. ස්වාමිනේ මේ දැන් අවසාන කාලයට අපි ලං වෙලාද ඉන්නේ කියන එක යේසුස් වහන්සේගෙන් අහන්න එපා. ඔබ ඉන්නේ කොහොමද අවසාන කාලේදී? ඔබ අම්මගේ බඩේ ඉඳලා ඔබ ඉන්නේ අවසාන කාලේදී. ආමෙන්. මම ඉපදෙන්නට ප්‍රථමයෙන් මම අවසාන කාලේ සිටියේ.
මම ඉපදෙන්නට ප්‍රථමයෙන් මේ ලංකාව තිබුණේ අවසාන කාලේ. මොකද අවසාන කාලයේදී යුද ගැටුම් මේ දේවල් මේ සියල්ල අපි දෙවියන් වහන්සේගේ වචනයෙන් දකිනවා. යෝහන් එදා අහපු දේ අද අපිට අහන්න බෑ. අපිට මේ යේසුස් වහන්සේ මේ දීලා තියෙන කරුණාවේ කාලයක්, ඒ වගේම සූදානම් වෙන්න ඕන කාලයක්. කාටද මේ සූදානම් වෙන්න කියන්නේ? මනාලියට. මනාලිය කියන්නේ කවුද? සභාව. සභාවට තමයි උන්වහන්සේ කියන්නේ සූදානම්ව සිටින්න මම දැන් එන්ට ලං වෙලා තිබෙනවා. හැබැයි අපිට පැයට අපි දන්නවා විනාඩි කොච්චරද කියලා. අපි දන්නවා පැය දෙකට විනාඩි කොච්චරද කියලා. අපි දන්නවා පැය භාගයට විනාඩි කොච්චරද කියලා. හැබැයි ඔබ දැනගන්නට ඕන දෙයක් තියෙනවා. ජේසුස් වහන්සේගේ පැය ගාන, ජේසුස් වහන්සේගේ කාලය අපිට නිම කරලා කියන්න බෑ. ජේසුස් වහන්සේ 2021 එනවා කියලා. නැත්නම් 22 එනවා කියලා. නැත්නම් 1998 එනවා කියලාවත් අපිට කියන්නට බැරි වුණා. මොකද උන්වහන්සේ ඇහි පිය ගහින සෙමින් උන්වහන්සේ පැමිණෙනවා. එතකොට උන්වහන්සේගේ අවසාන කාලය මොකද්ද? අවසාන කාලය උන්වහන්සේට විශාලයි. උන්වහන්සේගේ අවසාන කාලේ උන්වහන්සේ වචනය තුලම කියනවා විලාප ගී පොතේ කිසිම කෙනෙක් විනාශ වෙන එක දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ. කිසිම මිනිසෙක් විනාශ වෙන එක දෙවියන් වහන්සේගේ සැලැස්ම නොවේ. එහෙනම් දෙවියන් වහන්සේගේ කරුණාව දොරටු විශාලව තිබෙනවා. අපිට මිනිස්සු වහද්දී කෝ ඔයාලගේ දෙවියෝ කෝ ඔයාලා කියන දෙවියන් වහන්සේගේ කරුණාව තියෙනවා නම් අපිට මෙහෙම වෙනවද කියද්දිම කියන්න ස්වාමින් වහන්සේගේ සැලැස්ම උඹ නිසා වෙනස් කරන්නේ නැහැ. මම නිසා වෙනස් කරන්නේ නැහැ. ස්වාමින් වහන්සේ කියපු දේ වෙන්න ඕනේ. මොකද උන්වහන්සේගේ පැමිණීමේ ලකුණු අපිට දෙවියන් වහන්සේ මේ දේවල් කියන්නේ අපිට සූදානමින් සිටින්න. මන්ද උන්වහන්සේගේ හෝරාව මොකද්ද කියන එකට අපිට තේරුම් ගන්න. ආමෙන්. ඔබට මම කියන දේ තේරෙනවද? මම විශ්වාස කරනවා ඔබට තේරෙනවා කියන එක. එහෙනම් අවසාන කාලේද කොතනද පටන් ගත්තේ? ඔබ ගැලවීම ලබන්නට ප්‍රථමයෙන් ඉඳලා ඔබ ඉන්නේ අවසාන කාලේදී. ඔබ යේසුස් වහන්සේත් එක්ක හිටපු ස්නාවක යොහන්, බෞද්ධිස්ම කරපු ස්නාවක යොහන් දැනගෙන සිටියේ නෑ දැන් මම ඉන්නේ පුත්‍රයාණන් වහන්සේගේ කාලේ කියලා. ඔව් ඒක තමයි ඔව් සිරගේ ඉඳිද්දී අහන්නේ ස්වාමීනි ඔබ වහන්සේද ඒ කෙනා නැත්නම් මම තව කෙනෙක් ගැන බලාපොරොත්තුෙන් ඉන්නද කියලා. එහෙම අහනවද මොකද ප්‍රශ්නයක්? හරියට යේසුස් වහන්සේ වඳුරගත්තන අහන්නේ නෑ. හැබැයි ඔහුට සුද්ධාත්ම වහන්සේ මඟ පෙන්වුවා මනුෂ්‍යයන්ව ස්වර්ග රාජ්‍යයේ පසුතැවිලි වීම තුලින් රැගෙන යන්න. මොකද ඒ කරේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔහු මානසික ලෙස ඔහු තීරණ ගත්තා. ඔහු තැනක් තමයි සිරගේ. ඔහු පීඩනය තුල හිටියා. ඔහු යාඥාව තුල සිටියා. ඔහු ඒ වේදනාව තුල සිටියා. ඒ වෙලාවේදී ඔහු යවපු උත්තරයක් තමයි මේ ජේසුගේ ළඟට ගලාගෙන ගියේ. ඉතින් ප්‍රේමවන්ත දේව දරුවනේ අපි තේරුම් ගන්නට ඕන දෙයක් තියෙනවා. අපි මිනිස්සු ආද්‍ය අපිට කියන්න උත්තර තියෙනවා. දේව වචනේ හරවලාම පෙන්නන්න මේ දේවල් සිදු වෙන්නේ නැද්ද? ඔබ මම ඉපදෙන්නට ප්‍රථමයෙන් ඉඳලා මගේ යේසුස් වහන්සේ කිව්වා මේ දේවල් සිදු වෙන්න තියෙනවා කියලා. මේ දේවල් සිදු වෙන්නට අවශ්‍යයි කියලා. මොකද අපිට උන්වහන්සේ කිව්වා මේ දේවල් සිදු වෙද්දී ඔයාලා සූදානම්ව සිටින්න මම එන්ට ලං වෙලා තිබෙනවා කියලා. අපි දන්නවා මනාලි සූදානම්ව සිටිනවා පැය 3ද 4ද 5ද 6ද උට ලෑස්ති වෙන්න තියෙන කාලේ ඔහු දැනන් සිටිනවා. මොකද ඔහු දන්නවා මනමාලය වෙන මේ වෙලාවට එනවා මාව එක්කන් යන්න කියන එක. අපි මුළු ලෝකෙම විවාහයන් වලදී අපි දන්නවා. වෙලාවක් නැත්තම් අපි සභාවක අපේ සභාවේ දාගත්ත නම් 9ට දේවමය කියලා මනමාලයා එන්න ඕනේ 9 වෙද්දී. නැත්තම් 10ට ඉන්නේ නැහනේ මනමාලයා 10ට ඇවිල්ලා මනමාලි 6 ඉඳන් එතන ඉන්නේ නැහනේ. ඒකට යම් වෙලාවක් යම් මොහොතක් තියෙනවා. එහෙනම් අපි දකින්න සූදානම් වීම වැදගත්. එතකොට මේ අවසාන කාලය කියන්නේ මේ අපිට සිදුවෙන භූමිකම්පාවක්වත් නැත්තම් වසංගතයක්වත් නැත්තම් යුද ප්‍රවෘත්තිවත් මේ දේවල් නෙමෙයි. මේ දේවල් වලින් අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ දේවල් වලින් දැන් අපි අවසාන කාලයේ තමයි කොහොමද ඉන්නේ. දැන් අපිට තියෙන්නේ උන්වහන්සේගේ පැමිණීම ගැන බලාපොරොත්තු වෙන්න. අවසානීය කාලය ගැන බලාපොරොත්තු වෙමින් ඉන්න දෙයක් අපිට ඉතුරු වෙලා නැහැ. අපි කොහොමත් අපි ඉපදෙන්නට ප්‍රථමයෙන් ඉඳලා අපි ඉන්නේ අවසාන කාලේ. මේක ඔබට සුද්ධාත්ම වහන්සේ උගන්වන්න ඕනේ. මොකද මේක මිනිස්සෙක් නෙවෙයි ඒක සුද්ධාත්ම වහන්සේ ඔබට උගන්වන්න ඕනේ. මොකද ඔබ ඉපදිච්ච දවසේ ඉඳලා ඔබ දන්නවා බෝම්බ පිපිරීම් මේ දේවල් මේ අවසාන කාලේ අපිට තිබුණ නැත්තේ අපේ දේශයන් වලට වසංගත විතරයි. මේ දේවලුත් දැන් ඇවිල්ලා තියෙනවා. මේ දේවල් වලින් අපිව දෙවියන් වහන්සේ කියනවා දැන් මේ දේවල් වලින් ඔක පොඩ තේරුම් ගනි. මම කවුද කියලා. මගේ වචනය මොකක්ද කියලා. මගේ සත්‍යතාවය මොකක්ද කියලා. ඔබලා තේරුම් ගන්නේ නැතුව මම කොහොමද මගේ දවස ඉක්මන් කරන්නේ? එහෙම වුණොත් ඔබලා විනාශ වෙනවා. කෙනෙක් වහන්සේ අපිට ආදරේ උගන්වන ප්‍රේමන්ත දේවසාරුවනේ. ඉතින් ඒකට මිනිස්සු විනාශ වෙනවා. හැබැයි ඒ අවසාන කාලයේ ලකුණු ඒව දේවල් අපිට වෙස් කරන්නට හැකියාවක් තියෙනවද? අපිට පුළුවන් මේ රෝගය යාඥා කළ මේ දේශයෙන් ඉවත් කරන්න. අපි ඒ ලෙස ජයගත් රටක් නොවේද?
අපි යුද ප්‍රශ්න නිසා අපිට සභාවන් වලට අපි දන්නවා මේ අන්නාරම යාපනය මේ ප්‍රදේශයන් වල හිටපු මිනිසයන් බොහෝ කඳුලෙන් යාඥා කරේ නැද්ද ඊට දවසේ සභාවට යන්න බැරුව මුළු ලංකාවක්ම යාඥා කරේ නැද්ද මේ දේවල් වෙනස් වෙන්න ඕනේ කියලා අපේ හඬ දෙවියන් වහන්සේ ඇහුනේ නැද්ද දෙවියන් වහන්සේ එතකොට සුනාමිය වෙලාවේදී අපි රටක් විදියට වැටුණා දෙවියන් වහන්සේ ඇහුවේ නැද්ද දෙවියන් වහන්සේ ඇහුවා දෙවියන් වහන්සේ අහලා දෙවියන් වහන්සේ අපිව ශක්තිමත් ගගන් වතුර කාලේදී අපි රටක් විදියට යාඥාව තුලින් අපි අපේ සෙනග ගැන අපේ සභාවන් ගැන අපි යාඥා කරේ නැද්ද අපි යාඥා කරා එහෙනම් මේ කොරෝනා වංගත කාලේදී අපි යාඥා කරේ නැද්ද අපි යාඥා කරා හැබැයි අපිට අමතක වුණා අවසාන කාලය මොකද්ද කියන්නේ අවසාන කාලයේදී අපි දැක්ක දෙයක් තියෙනවා. මොකද්ද? මෙහෙම දේවල් වෙන්න ඕනේ, මෙහෙම දේවල් වෙන්න ඕනේ, මෙහෙම. ඔව් මේ දේවල් ඔබ මම ඉපදෙන්න කාලින් ඉඳලා අපි ඉන්නේ අවසාන කාලේ. මොකද අපි දන්නවා මම අර ප්‍රථමයෙන් කිව්වා වගේ ලන්දේසින්, පෘතුගීසින්, ඉංග්‍රීසින් මේ රට යටත් කරගත්ත කාලේ ඉඳලා අපි ඉන්නේ අවසාන කාලේ. ආමේ. ඉතින් ඒ නිසා අපිට දැන් තියෙන්නේ අවසාන කාලය තුලයි අපි ඉන්නේ. දැන් අපිට තියෙන්නේ යේසුස් වහන්සේගේ බලාපොරොත්තුව ගැන සිටින්න. එහෙනම් අපි ඉන්නේ මතේ පොතේ 24 වෙනි පරිච්ඡේදයේ. දැන් අපිට තියෙන්නේ 7 වෙනි පදේ මෙතන කියනවා ජාතියක්ද ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවද නැකිනෙනවා ඇත නොඑක් තැන්වල සාගත පොළොකම්පාද සිදු වෙනවා ඇත මේ සියල්ල ගාමිනාවල පටන් ගැන්මය ආමෙන් එහෙනම් කියනවා යේසුස් වහන්සේ කියනවා මේ දේවල් සිදු වෙන්න නම් මේව තමයි ගාමිනාවන් වල පටන් ගැන්ම මේ දේවල් තමයි සිදු වෙන්නට නියමිත දේ ඉතින් ප්‍රේමවන්ත දේව දරුවනේ අපි දකිනවා නම් මේ වචනේ අපි කියවගෙන එද්දී අද බොහෝ අපේ පාසස් වල පවා අපේ ඉන්න අය ඔක්කොටම අවසාන කාලය මතක් වෙන්නේ ප්‍රශ්නයක් එද්දී පීඩනයක් එද්දී කරදරයක් එද්දී අපහසුකමක් එද්දී අනේ අවසාන එලිදරව් පොත අත්තරින්න ආසම නැහැ ඩානියෙල් පොත අත්තරින්න ආසම නැහැ නෙබුකඩ්නෙසර් එක්කම කියවනවා ඇයි අවසාන කාලේ මොකද්ද ඒ දර්ශනයම නෙබුකඩ්නෙසර් රජතුමා දැකපු දර්ශනයම ඇතුළෙම ඉන්නවා මේ දේවල් නොවේ අපි කොහොමද ඉන්නේ අවසාන කාලේ හැබැයි අපිට සූදානමක් තිබෙන්න අවශ්‍යයි යේසුස් වහන්සේ කියනවා මේ සියල්ල වනාහි ගාමිනාවල පටන් ගන්නයි එහෙනම් අපිට තේරුම් ගන්නට ඕනේ මේ දේවල් පටන් ගැනීමේ ලකුණු මේ අවසාන කාලේදී උන්වහන්සේගේ පැමිණීමේ ලකුණු තමයි දැන් මේ අපි අවසාන කාලයේ ඇතුලේ අපි ඉන්නේ ඉතින් ප්‍රේමවන්ත දේව දරුවනේ අපි ඊට පස්සේ පදයට යනවා එකල ඔහු නුඹලා පීඩා විඳ පාවා දෙන හරි දැන් මෙතනට ආවා දැන් මෙතන ඉඳලා හරි වැදගත් තැනකට ආයිත් මම ඔයාලව එක්කන් යනවා. මොකද්ද? අවසාන කාලයේදී උන්වහන්සේම වචනය තුල අපිට කියනවා තව දෙයක්. ඒ තමයි සියලු ජනතාවට සුභාරංචිය ප්‍රකාශ කරන්න කියලා. අපි අවසාන කාලය ගැන අපි ආඥා කරාට වැඩක් නැහැ. අපේ සභාවන් වල සුභාරංචිය යන්නේ නැත්තම්. අපි හිතනවා නම් එහෙම අපේ පල්ලියේ 2000ක් හිටිය නැති 3000ක් හිටිය නැති කියලා. ඒක නෙමෙයි සුභාරංචිය. සුභාරංචිය කියන්නේ අපි එකතු කරගන්නා බෑග් එක නෙවෙයි. නැත්තම් අපේ අපි වට කරගන්නා ආත්ම ටික නෙවෙයි සුභාරංචිය කියලා කියන්නේ මිනිස්යන් පිළිගත්තා නැති වුණා අපි බය නැති උන්වහන්සේගේ වචනේ මිනිස්යන් මැදට ගෙනහිලා කතා කරන එක මොකද අපි දන්නවා අවසාන කාලයේ සිදු වෙමින් තිබෙනා වූ ලකුණු ගැන මේ දේවල් ගැන මිනිස්යන්ට කියන්න අවශ්‍යයි අද මිනිස්සු එන්නේ తాවකාලික සුවයක් ගැන මේ මාතර අපි සුබ මෙහෙයන් කරන වැඩිම සුබ මෙහෙයන් කරන සභාවක් මේ මාතර තියෙන ඉතින් අපි හැම ඔබ දන්නවා අපි අවුරුදු ගණනාවක් තිස්සේ අපි සුබ මෙහෙයන් කරනවා රාත්‍රී සුබ මෙහෙයන් කරනවා සවස් රාත්‍රී අපි මාසිකට සැරයක් අපි එක දවසක් අපි උදේ හවස 6 ඉඳලා අපි උදේ 6 වෙනකන් අපි යාඥා කරනවා ඉතින් අපි මේ දේවල් ගැන තමයි අපි කියමින් සිටියේ මේ දේවල් ගැන තමයි අපි කියමින් සිටියේ මේ දේවල් ගැන තමයි අපි මාතරට උගන්වමින් සිටියේ අපේ good news church එක ඇතුලේ good news එක ඇවිල්ලා හැමදාම යේසුස් වහන්සේගේ පැමිණීම යේසුස් වහන්සේගේ ජීවිතය සහ යේසුස් වහන්සේ තුලින් අපිට ලැබුණු ජීවිතය ඉතින් ප්‍රේමවන්ත දේව දරුවනි මේක තමයි අපි තේරුම් ගන්නට ඕන දේ නැතුව අර තැටිය රත් වෙද්දී අවසාන කාලේ මතක් වෙලා ආයි තැටිය උණුසුම බහිද්දී අවසාන කාලයෙන් ඈත් වෙන එක මේක දේව කැමැත්ත නෙවෙයි අපිට දෙයක් තියෙනවා මේ තැටිය රත් වෙද්දී අපි තේරුම් ගන්නට අවශ්‍යයි රොටි අනිත් පැත්තට හරවන්නට ඕනේ කියලා. නැත්තම් ඒ රොටි එක පැත්තම තිබුණොත් කර වෙනවා. එතකොට මේ රොටිය රත් වෙන තැටියේ අරමුණක් තිබෙනවා. ජේසුස් වහන්සේ මේ තැටිය අනිත් පැත්ත හරවන්න කියලා අපිට අවස්ථාව දීලා තිබෙනවා. ඒ මොකද එක එලිදරව් වල ලකුණු තුලින් අපි කිව්වා යුද පෙවුති මේ දේවල් අපි දැන් මේ කියවගෙන ආවා. මේ දේවල් උන්වහන්සේ කියනවා මේ දේවල් හැමදේම සිදු වෙන්නේ ගාමිනාවල පටන් ගන්නවක් කියලා. එහෙනම් අපිට තියෙනවා යුතුයකම ජේසුස් වහන්සේ මොකද්ද කිව්වේ ලෝකාන්තිමය දක්වා මම ඔයාලත් එක්ක ඉන්නවා කියලා. ජේසුස් වහන්සේ අපිට යන වෙලාවෙදී දීපු පොරොන්දුව තමයි මම ලෝකාන්තිමය දක්වා ඔයාලත් එක්ක ඉන්නවා.
හැබැයි ඔයාලා එක දෙයක් කරන්න ඕනේ. ඔයාලා සකල ජාතින්ට කියලා සුභාරංචිය කියන්න ඕනේ. යේසුස් වහන්සේ එන්නේ මනමාලිය හරියටම උඩුකය විතරක් ඇඳගෙන යටකය නැතුව ඉඳිද්දි නොවේ. නැත්තම් මේ වේල් එක දාගෙන නැත්තම් මේ අනිත් දේවල් නොකර ඉඳිද්දි නොවේ. යේසුස් වහන්සේ එන්නේ සම්පූර්ණ මනාලියක් අරගෙන යන්න. ආමේ සම්පූර්ණ සභාවක් අරගෙන යන්න. ඉතින් උන්වහන්සේගේ ඒක තමයි කරුණාව කියන්නේ. ඒක තමයි උන්වහන්සේගේ සැලැස්ම. මේක තමයි බයිබලයේ තුල උන්වහන්සේ කියන්නේ කිසිම කෙනෙක් විනාශ වෙන එක මගේ කැමැත්ත නොවේ. අපි තමයි මිනිස්සු විදියට කැමති අනේ අරු සර්ගේ යන්න එන්න එපා ඌ මගේ හතුරා මම විතරයි යන්න ඕනේ ඒ මනස තුල ඉන්නේ. අපිට උන්වහන්සේ කියන පසුතැවිලි වෙන්න. පසුතැවිලි වෙලා අපේ සහෝදරයෝ ගැන අපේ දේශය ගැන අපේ මිනිස්සු ගැන යාත්‍රා කරන්න. ඕ මොන ජාතියක තුල ඉන්න පුළුවන්. ඕ මොන ආගමක් තුල ඉන්න පුළුවන්. හැබැයි ඕට අවශ්‍ය යේසුස් වහන්සේගේ ගැළවීම පමණයි. ඒ ගැළවීම තුලින් පමණයි ඔහුගේ ජීවිතය තුල සදාකල් ජීවනයට ලබන්න පුළුවන්. මම ඒකයි අපේ සභාවට ගිය අවුරුද්දට මම හිතන්නේ 5000ක් විතර ඇවිල්ලා සුව මෙහෙයන් වලට මිනිස්සු. මේ මොකද්ද? తాවකාලික සුවයක්. මිනිස්සු ඒ සුවේ ලබනවා සාක්ෂි දරනවා. ඊට පස්සේ සතියයි 2යි 3යි 4යි ඊට පස්සේ ආයිත් නැහැ. මොකද ඔවුන්ට අවශ්‍ය తాවකාලික සුවයක්. ජේසුස් වහන්සේ මේ తాවකාලික සුවේ වර්ධනය කරන්න නොවේ මේ පොළොව තුල උන්වහන්සේගේ බලය පිහිටුවේ. උන්වහන්සේට අවශ්‍ය වුණේ සදාකල් ජීවත් වෙන ආත්ම උන්වහන්සේත් එක්ක ස්වර්ග රාජ්‍ය තුල දැකීමයි. ආමේන්. උන්වහන්සේගේ ලකුණු පමණයි සුව වීම කියන්නේ මේ తాවකාලික මේ ශරීරය ඇතුලේ උන්වහන්සේ කරන ලකුණු පමණයි නැත්නම් යක්ෂයන් දුරු කිරීම, ආචාර්යයන් කිරීම, නැත්නම් රෝග සුව කිරීම, පෙනහළු වල පිළිකාවන් මේ හැම දෙයක්ම මේ දේවල් සුව කර මේ දේවල් වලින් දෙවියන් වහන්සේගේ මහිමය දකින්න බෑ. මේව දෙවියන් වහන්සේගේ ස්වරූපයේ අංග. ආමේන්. මේක දෙවියන් වහන්සේගේ ස්වරූපයේ අංග. සුව වීම කියන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපය. මොකද උන්වහන්සේ සුද්ධයි. උන්වහන්සේගේ ළඟින් යද්දී අපවිත්‍ර දේවල් පවිත්‍ර වෙනවා. මම උන්වහන්සේ පවිත්‍රත්වයේ ලකුණ නිසා. ආමේන්. ඉතින් ඒ නිසා උන්වහන්සේ සුවය. උන්වහන්සේ කොහොමද සුවය? ඉතින් ඒ දෙවියන් වහන්සේගේ අංග විතරයි. දෙවියන් වහන්සේගේ සැලැස්මේ අංග විතරයි. හැබැයි උන්වහන්සේට අවශ්‍ය නැහැ මිනිස්සෙක්ව සුව කරලා හරි දැන් මෙතනින් එහාට ඵලයන් ඔබට ඕන විදිහට ජීවත් වෙන්න කියන එක නෙමෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත. දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබ හැමදාම උන්වහන්සේගේ අභිමුඛය තුල සිටිනවා නා. දාවිදුතුමා කියන්නේ ඒක තමයි ස්වාමිනී මම හරි ආසයි ඔයත් එක්ක ඉන්න. ඔයාගේ අභිමුඛයේ ඉන්න. ඔයත් එක්ක ජීවත් වෙන්න මම හරි ආසයි. මේක දාවිදුතුමා කියන්නේ ඇයි? අපි හිතන්නට අවශ්‍යයි. ඒතන තමයි අපේ ප්‍රීතිය තියෙන තැන. නැතුව මේ රෝගේ මේ නැත්තම් කැන්සර් එකකින් සුව වෙන එක සදාකල් ප්‍රීතියක් නෙවෙයි. ඒක මාංශයේ අපි ජීවත් වෙන තව අවුරුදු 30ක් වැඩි වීමක් විතරයි. එතනින් එහාට අපේ ආත්මය ගැන කවුද අපි කියන්නේ? කවුද අපේ ආත්මය එතනින් එහාට බාරගන්නේ? කිසිම කෙනෙක්ට හැකියාවක් නැහැ. කිසිම වෛද්‍යවරයෙක්ට හැකියාවක් නැහැ. කිසිම බෙහෙතකට හැකියාවක් නැහැ ඔබට ජීවනය දෙන්න. ඒක පුළුවන් නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන් පමණයි. ආමේන්. ඉතින් අපි යමු ඊළඟට. මෙතන අපිට උන්වහන්සේ කියනවා සුභාරංචිය ප්‍රකාශ කරන්න. ඒ වගේම උන්වහන්සේ අපිට තව දෙයක් කියනවා. බය නැතුව සුභාරංචිය කතා කරන්න. හැබැයි එතකොට උන්වහන්සේ අපිට තව දෙයක් කියනවා. අන්න ඒ කාරණාව තමයි අපි අවසාන කාලයේදී යේසුස් වහන්සේ කියපු කාරණාවන් වල අපි දකින්න ඕනේ ඊළඟ අංගය. මොකද එකල ඔහු නුඹලා දැන් අපි ඉන්නේ මතෙව් පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ. හරි ඊට පස්සේ මොකද්ද කියන්නේ? එකල ඔහු නුඹලා පීඩා විඳීමට, පාවා දීමට මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛර කරනු ඇත. ප්‍රේමවන්ත දේවදත්මයා ඔබ සුභාරංචිය අරගෙන යද්දී අවසාන කාලයේ හෝ වේවා කෙසේ හෝ වේවා මිනිසෙක්ට ගැළවීම තමයි ඔබ අරගෙන යන්නේ. අවසාන කාලයේම කියාගෙන යන්න එපා. හරිද? මිනිසෙට තේරුම් කරලා දෙන අංග තිබෙනවා. මිනිස්සෙට සුභාරංචිය good news කියන එක මොකද්ද? සමහර අය gospel එක අරන් යනවා. gospel එක කියන්නේ මොකද්ද? gospel එක කියන්නේ පොත් හතරේ සුභාරංචිය. ලූක්, මතෙව්, යොහාන් මේ පොත් හතර විතරයි. එතකොට මේ හතරෙන් පුළුවන් ද දෙවියන් වහන්සේගේ ආත්මය තෝරුම් ගන්න. මේකෙන් පුළුවන් අපිට අපේ ගැළවීම තේරුම් ගන්නට විතරයි. good news කියලා කියන්නේ සම්පූර්ණ දෙවියන් වහන්සේගේ වචනේ. ආමේන්. කියන දේ තේරෙනවා. සම්පූර්ණ ඒක තමයි අපේ චර්ච් එකේ gospel church නැත්තේ. අපේ තියෙන good news church. මොකද සම්පූර්ණ සුභාරංචිය. පටන් ගැනීම සිට අවසාන මොහොත දක්වා දෙවියන් වහන්සේගේ වචනේ තුල තිබෙනා සත්‍යතාවය. ඒක තමයි සම්පූර්ණ සුභාරංචිය. මේක තමයි සම්පූර්ණ සුභාරංචිය. මිනිස්සෙගේ සුව වීම පමණක් නොවේ. එතනින් එහාට මිනිසයාට දෙවියන් වහන්සේගේ බය අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ ආත්මය අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ ස්වરૂපය අවශ්‍යයි. ආමේන්. හalleluya. ඊට පස්සේ මොකද කියන්නේ? මේ අය
මෙතන දෙවියන් යේසුස් වහන්සේ කියනවා ඊට පස්සේ ඔයාලව ආදරෙන් පිළිගන්නේ නැහැ. ඔයාලා ගිහිල්ලා සුභාරංචිය කියද්දී ඔයාලව පාවලා දෙනවා. මූ තමයි මේ යේසුව ගැන කියාගෙන අපේ ගෙවල් වලට රිංගපු එවුන්. මුන් තමයි අපිට පීඩා මුන් තමයි ආගම වැළඳ ගන්න කියලා අපිට කියපු එවුන්. ඒක තමයි යේසුස් වහන්සේ මේ මෙතන කියන්නේ 9 වෙනි පදේ. මොකද කියන්නේ එකල ඔහු නුඹලා පීඩා විදීමට පාවා දීමට මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා ජාතින් විසින් වෛර කරනු ලබන්නෝය. එතකොට අපි සුභාරංචිය ගියාම අපි ආදරෙන් එන්න ගෙදරට එන්න හරි මම ඊට ගැලවීම ගන්න ඔයත් එක්ක පල්ලියට එන්න. එහෙම බබා පාඩ දාන්නේ නැහැ සුභාරංචිය. යේසුස් වහන්සේ කියනවා මේක ඇතුලේ පීඩාවක් තියෙනවා. ආමෙන් මේක ඇතුලේ අපහසුකමක් තියෙනවා අමාරුකමක් තියෙනවා. හැබැයි යේසුස් වහන්සේ කියනවා 10 වෙනි පදේ එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවා දෙන්නෝය. ඒක කියනවා මේ සුභාරංචියදී සමහර වෙලාවට ඔබ සුභාරංචියට ඔබත් එක්ක යන කෙනා ශක්තිමත්ද කියලා බලන්න. යන්නම් වාලේ එක්කන් යන්න එපා. නේ සිස්ටර් මාත් එක්ක යමු. ඊට අපි මම යනවා සුභාරංචියට මාත් එක්ක එන්න කියලා එක්කන් යන්න එපා. ඒ මිනිස්සුන්ට යේසුස් වහන්සේ ගැන හරිය අවබෝධයක් නැත්තම් ගමක් වට වෙලා ආද්දි මේ වෙන මුන්දේට තමයි මේ යේසුව ගැන කිය ආගම පතුරන්නේ කියලා කිව්වොත් ඊට පස්සේ ඔබෙන් අහන ඊළඟ ප්‍රශ්නය වෙනවා මෙයා ඔයා කවුද? අනේ මම දන්නේ මේ මෙයා තමයි මාව ඇදගෙන ආවේ. මේක තමයි මේ යේසුස් වහන්සේ කියන්නේ. අද දේවල් මේ සුභාරංචිය තුල අපි මේ දේවල් අහන්නේ නැද්ද? අන්න යේසුස් වහන්සේ කියපු මේවත් අවසාන කාලයේදී සිදු වෙන්නේ නැද්ද? වෙනවා. එහෙනම් මේකටත් බය වෙන්න එපා. මේකටත් බය වෙන්න ඕනේ. ඇයි මේ දේවල් සිදු වෙනවනේ. අපිත් එක්ක යන අයම අපිට කියනවා නෑ නෑ මං එයාත් එක්ක ආවේ නෑ. යේසුද කිව්වනේ. මොකද කිව්වේ? පේදුරුත් එක්ක ඉඳිද්දි යේසුස් වහන්සේට එදා අලුයම කාලේදී ගහද්දි මිනිස්සු කියනවා මේ මම ඔයත් එක්ක යේසුස් එක්ක ඉන්නවා. එතකොට පේදුරු කියනවා නෑ 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 මම හිතුවේ නෑ. මම එයාව දන්නෙත් නෑ. දැකලත් නෑ. යේසුස් වහන්සේ මේ දේවල් කිව්වේ නැද්ද? වචනය මොකද්ද කියන එක ඔහුට හරියට පැහැදිලි කිරීමක් ඔහු තුලත් නැත්තම් ඔබ තනියෙන් යන්න. මොකද ඔබත් එක්ක දෙවියන් වහන්සේගේ දූතයෝ සිටිනවා. ආමෙන්. අවසාන කාලයේදී අපි යාඥාව පමණක් අපිට වැදගත් නැහැ. අපි එළියට බහින්න අවශ්‍යයි. මිනිස්සුන්ට වචනය කතා කරන්නට අවශ්‍යයි. ඔවුන්ගේ පාපයෙන් හැරෙන්නට අවශ්‍යයි. ඔවුන් මොකද එදා ස්නාවක යොහන් මේ සුභාරංචිය ගැන කිව්වා පසුතැවිලි වෙලා ස්වර්ග රාජ්‍ය ළඟම තිබෙනවා කියලා. හැබැයි ඔහු ඒකේ ගැඹුර තේරුම් ගත්තේ නැහැ. ඔහු දැනන් හිටියේ නැහැ මේ පුත්‍රයාණන් වහන්සේගේ කාලේ මම පුත්‍රයාණන් වහන්සේව මට හම්බ වෙනවද දවසේදී කියලාවත් ඔහු දැනගෙන හිටියේ නැහැ හරියට. ඒක තමයි ඔහු සිරගෙදරදී එවැනි ප්‍රශ්න අහන්නේ. ඉතින් මම ඔබට කියන ඔබේ දෙවියන් වහන්සේ ඔබ හරියට අඳුර ගන්න. ඔබේ යේසුස් වහන්සේව ඔබ හරියට අඳුර ගන්න. ඔබේ සුද්ධාත්මයන් වහන්සේව ඔබ හරියට අඳුර ගන්න. නැත්තම් බොරු අනාගත වස්තුවරු ඇවිල්ලා ඔබව මුලා කරනවා කියන එක බයිබලෙ මෙන්න මෙහෙම කියනවා 11 වෙනි පදේ. මොකද්ද කියන්නේ? නොයෙක් බොරු අනාගත වස්තු නැගිට බොහෝ දෙනෙකු මුලා කරන්නෝය. ධර්මිෂ්ඨකම් බෝවන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නෝය. ඉතින් මිනිස්යාට දෙවියන් වහන්සේගේ ආත්මයේ කොටසක් තමයි ධර්මිෂ්ඨකම කියන්නේ. හැබැයි මිනිස්යාගේ ප්‍රේමය හීන වෙන්න බෑ. ආමෙන්. මිනිස්යාට ප්‍රේමයේ වර්ධනය වෙන්නේ තමයි ධර්මිෂ්ඨකම මිනිස්ය තුල ගොඩ නැගෙන්නේ. එතකොට 14 වෙනි පදේ මොකද කියන්නේ? රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේ. එවිට අන්තිමය පැමිණෙන්නේ. ආමේන්. එහෙනම් කියනවා අන්තිමය පැමිණෙන්න නම් සුභාරංචිය කියන්න ඕනේලු. ගෙවල් ඇතුලේ ඉඳගෙන නිරාහාරව යාඥා කරාට සුභාරංචිය මේ යේසුස් වහන්සේගේ පැමිණීම එන්නේ නැහැ. අවසාන කාලයේ ආවිල්ලා. අවසාන කාලයේ මම ඔබට කිව්වා දැන් කොච්චර කාලයක්ද අපේ ලංකාවට ඇවිල්ලා අපේ ලෝකෙට ඇවිල්ලා අවසාන කාලය කොච්චර කාලයක්ද කියලා. දැන් ඇවිල්ලා දැන් අපි සිතන්නට ඕන දේ අවසාන කාලය ගැන නෙවෙයි. අපි කොහොමද ඉන්නේ අපි ඉපදෙන්න කලින් ඉඳලා අපි හිටියේ අවසාන කාලේ. හැබැයි අපි දැන් සිතන්නට ඕනේ යේසුස් වහන්සේගේ පැමිණීම ගැන. ආමෙන්. යේසුස් වහන්සේ පැමිණීම ගැන මනාලියගේ සූදානම් වීම ගැන තමයි අපි සිතන්නට අවශ්‍යව තිබෙන්නේ. මොකද්ද කියන්නේ? මේ රාජ්‍යයේ සුභාරංචිය. දැන් මෙතන චුට්ටක් හිතන්න. අපි මේ කරන වැරද්ද. මොකද්ද? අපි සුභාරංචිය කියලා අපි කියන්නේ යේසුස් වහන්සේ ගැලවුම්කාරයා. එයාව පිළිගන්න. එතකොට ඔයාගේ පාපේ ශාපෙන් ඔයාට නිදහස තියෙනවා. ඔයාට සුවය තියෙනවා. එතනින් එහාට දෙවියන් වහන්සේ තුල ඔයාට සදාකල් ජීවනය තියෙනවා. මෙතන කියන්නේ ඒ සුභාරංචිය ගැන නෙවෙයි. මෙතන කියන්නේ රාජ්‍යයේ සුභාරංචිය. රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතින්ට රාජ්‍යයේ සුභාරංචිය කියන්නේ සම්පූර්ණ වචනයම මිනිස්යා තුලට අපිට එකපාර දෙන්න බැරුණත් අපි මේ සුභාරංචිය කියන්න ඕනේ. පටන් ගන්නේ දෙවියන් වහන්සේ.
ජල මැද්දේ සිටියා වූ දෙවියන් වහන්සේ වචනය මාංශවත් වුණු දෙවියන් වහන්සේ ඒ වචනය මාංශවත් වී ආත්මයක් ලෙස අද අපි තුල ක්‍රියා කරන දෙවියන් වහන්සේ කවුද කියන එක මුල ඉඳලා කියන්නට අවශ්‍යයි. මොකද මිනිස්සෙක් ඔබේ වචනේ අහලා සුභාරංචිය පිළිගන්නේ. ජේසුස් වහන්සේ ගැලවුම්කාරය කියලා අපි ආඥා කරනවා. ඔන්න එතෙන්ද ගිහලා ඔයා පිළිගන්න කැමතිද? ඔව් මම පිළිගන්න. හරි එහෙනම් ජේසුස් වහන්සේ යේසුනි මෙතෙන් පටන් මේ මිනිස්සු බාරයි. මෙතනින් පටන් මේ මිනිස්සයාට ඔබ වහන්සේගේ ආදරය කරුණාව මෙයාගේ පාපේ ශාපයෙන් මෙයාව නිදහස් කරලා පරම්පරාව බැඳීම් වලින් නිදහස් කරලා මෙයාට ඔබ වහන්සේගේ සදාකල් සුවය මෙයා ප්‍රකාශ කරන මුළු සිතින් විශ්වාස කරනවා. මෙයා ප්‍රකාශ කරනවා මෙයාට ගැලවීම දෙන්න. කියලා අපි එතනින් එහාට ආවොත් ඉවරයි. මේ මිනිස්සයා සාපේ එහෙම දීතන්නේ. එතකොට සුද්ධාත්මයන් වහන්සේ මේ මිනිස්සයා දන්නේ නැහැ. සුද්ධාත්මයන් වහන්සේ ගැන මේ මිනිස්සයාට දැනීමක් නැහැ. අවබෝධයක් නැහැ. ඉතින් එයාට සුද්ධාත්මයන් වහන්සේත් එක්ක මේ මිනිස්සයාට ගනුදෙනුවක් නැහැ. ඉතින් මේ මිනිස්සයා අර යේසුස් වහන්සේ කියපු උපමාන කතාවේ අනිත් කොටස වගේ. මොකද්ද? මගාසල වැටුණු බීජ, කතු වතරේ වැටුණු බීජ, පැටි යන බීජ. පැහැදිලිද? එහෙනම් පටන් ගැනීමත් අපි දැනගන්නට අවශ්‍යයි. පටන් ගැනීමේ තිබෙනවා ලස්සන එළිදරව්. ප්‍රේමවන්ත දේවදරුවෝ මම ඔබට කියනවා බොහෝ අය මේ කාලේදී එළිදරව් පොත කියනවා. ඔව් ඒක අවශ්‍යයි. අපිත් එක්ක යේසුස් වහන්සේගේ ගෝලියෝ 12 දෙනාගෙන් අවසානයේටම හිටියේ යොහාන්. යොහාන්ට තමයි දෙවියන් වහන්සේ මේ එළිදරව්ව දෙන්නේ. යොහාන් තුමා තමයි අවසාන කාලයේදී සිදු වෙන දේවල් ගැන කතා කරන්නේ. හැබැයි යේසුස් වහන්සේ තමයි අවසාන කාලයට ප්‍රථමේ මේ දේවල් ගැන දැන් අපි මේ මතේ පොතේ ඉන්නේ. මේ සුභාරංචි පොත්වල ඉන්නේ තවම. ඔබට මං කියන දේ තේරෙනවද? මං ගොඩාක් කාලයක් ගන්නෙ නැහැ. හැබැයි ඔබට තේරෙන්න අවශ්‍යයි වචනේ සුභාරංචිය මොකක්ද කියන එක. ඉතින් අපි මේ වචනේ අපි කියවගෙන යද්දි අපිට බොහෝ දේවල් අපි ඉගෙන ගන්නට අවශ්‍යයි. මම ඔබට කියනවා මේ පරිච්ඡේදයේ මගේ කාලයත් එක්ක මට තියෙන හරි ස්වල්ප කාලයක්. ඒ නිසා මම ඉක්මනින්ම එහා කොටසට එනවා. අපි යමු එළිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ වැදගත් පදයක්. මම මෙතනින් එහායින් පස්සේ අපේ යාඥා කාලයට අපි යොමු වෙමු. මේක අපි දන්න පදයක්. හැබැයි අපි මේක ගැන සිතන්න ඕන පදයක්. මේ මොකක්ද පදේ? එළිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ. මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මගේ හඬ අසා දොර ඇරියෝ ඔහු වෙතට ඇතුළුව ඔහු සමග කෑම කන්නෙමි. ඔහුගේ මා සමග කෑම කන්නෙමි. මොකද්ද මේ වචනේ තේරුම? මෙන්න මම දොර ළඟ ඉඳලා ඉන්නවා. මේ මනාලිට තමයි කියන්නේ මනාලිය සූදානම් වෙන්න මම ඔයාව බාර ගන්න කැමැත්තෙන් ඉන්නවා. මම ඔයාව විවාහ කරගන්න කැමැත්තෙන් සිටිනවා. මම ඔයාගේ දොරට මම වාට අපේ භාෂාවෙන් කිව්වොත් අපි ඒ දවස්වල මේක තමයි සියලු මිනිසයන්ට අවශ්‍ය. යේසුස් වහන්සේ මේ පදයේ ඇතුලේ මම තව සුද්ධාත්මයන් වහන්සේ මේ වෙලාවේදී මට මඟ පෙන්වන දෙයක් මම ඔබත් එක්ක කතා කරන්න කැමතියි. අපි මේ පදයේ අයික්‍යෝ මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යේසුස් වහන්සේ ඇවිල්ලා ඔබේ හදවත නැමැති දොරටුවට ඔබට තට්ටු කළා. දැන් අවුරුදු 20ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්, 5ක් වෙන්න පුළුවන්. හැබැයි මෙතනින් එහාට ඔබ යේසුස් වහන්සේ දැන් ඔබ තුල ඉන්නවා. එදා ඔබ දකිනවා අපි කියවුවා මතෙව් සුභාරංචියේ 24 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා ගලක් පිට ගලක් ඉතුරු වෙන්නේ නැති විදියට මිනිස්යාගේ මාලිගාව කඩලා මිනිස්යාගේ ලෞකික මාලිගාව දේව මාලිගාව කඩලා උන්වහන්සේ අපි තුල දේව මාලිගාව සෑදුව කියලා. එහෙනම් ඒ සාදපු මාලිගාව තුල අද ඔබ ආරාධනා කරපු නිසා ජේසුස් ඔබත් එක්ක ඉන්නවා. සුද්ධාත්මයන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ තුල රැඳිලා තිබෙනවා. එහෙනම් ඔබට යුතුයකමක් තිබෙනවා තව කෙනෙක්ගේ නිවසකට ගිහිල්ලා දොරට තට්ටු කරන එක. කායික තනියම නෙමෙයි. ජේසුස් වහන්සේ ඔබ තුල සිටිනවා. ආමෙන්. මෙතන කියනවා මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුල්ව ඔහු සමග කෑම කන්නේ. ජේසුස් වහන්සේ කැමති අපිත් එක්ක සහභාගීත්වය දක්වන්නට. හැබැයි ඔබ දැනගන්න ඕන තව දෙයක් තිබෙනවා. දොරට තට්ටු කරන්න බය නැතුව සුභාරංචිය නැමැති දොරටුවට තට්ටු කරන්න බය නැතුව. මොකද ඒක ඔබගේ වගකීමක්. දෙවියන් වහන්සේගේ දවසේදී අහයි ඔබ ආත්ම කීයක් සභාවට ගෙනාවද කියලා නොවේ. දෙවියන් වහන්සේ ඔබෙන් අහයි
ඔබ අවංකව නිර්භීත මගේ වචනය ගැන එක මිනිස්සෙක්ට කතා කරාද කියලා. ඒක මට අනර්ග වාචනයක් කියලා ඔබව දෙවියන් වහන්සේ වැළඳගනි. ඒක තමයි මම බලාපොරොත්තු වෙන දේ. නැතුව ඔලගෙඩි ගානක් සභාවක් තුල හදාගෙන යන එක නොවේ. ඉතින් ප්‍රේමවන්ත දේව දරුවනේ අපි තේරුම් ගන්නට ඕන දෙයක් තියෙනවා. අද මේ යේසුස් වහන්සේ ඇවිල්ලා මිනිස්සුන්ගේ අර නත්තල් 100 දෙසැම්බර් මාසේ ඇවිල්ලා පොඩි ළමයින්ගේ දොරවල් වලට තට්ටු කරලා කතා කරන්නේ. තෑගි තියලා යන්නේ. ඒ වගේ යේසුස් වහන්සේ ඉන්නේ නැහැ. ඉතින් යේසුස් වහන්සේ එන්නේ ඔබ තුලින් තමයි තව කෙනෙක්ගේ හදවත නැමැති දොරටුවකට තට්ටු කරන්නේ. ආමෙන්. ඉතින් ඔබ ඒක විශ්වාස කරන්න. මොකද යේසුස් වහන්සේ නැවත එන්නේ යේසුස් වහන්සේ නැවත එන්නේ කුරුසියට යන්න නොවේ. ඔබව එක්කන් යන්නේ. එහෙනම් ඔබගෙන් අහයි ඔබ මං වෙනුවෙන් කී දෙනෙක් මාගේ රාජ්‍යයට රැගෙන යන්න ඔබ සූදානම් කරාද කියලා. ඒක ඔබේ මගේ වගකීමක්. එහෙනම් අද දවසේදී වචනේ මෙපමණයි මට කතා කරන්න අවශ්‍ය වුණා වූ කාරණාව මෙපමණයි. මම ඔබත් එක්ක එකතු වෙලා අද දවසේදී අපේ දේශය ගැන යාඥා කරන්නට අවශ්‍යයි. මොකද මේ දේශයේ තුල තිබෙනා වූ වසංගත මේ තැටිය රත් වෙද්දී අවසාන කාලයේදී තැටිය රත් වෙද්දී මේ දේවල් අපි දැනගන්නට අවශ්‍යයි. මේ දේවල් සිදු වෙන්නට නියමිත දේවල් කියලා. හැබැයි අපි තව දෙයක් අපි දැනගන්නට අවශ්‍යව තිබෙනවා. අපි දැන් අවසාන කාලය ගැන නොවේ අපි බලාපොරොත්තු වෙ සිටින්නේ යේසුස් වහන්සේගේ පැමිණීම ගැනයි. ආමෙන්. අවසාන කාලය අපි ඉපදෙන්නට ප්‍රථමේ අපි අත්දැකලා දැනටත් අපි අත්දැකගෙන අපි යනවා. ඉතින් එහෙනම් අපිට දැන් තියෙන වගකීම තමයි යේසුස් වහන්සේගේ පැමිණීම ගැන බලාපොරොත්තු වෙ සිටින්න. ඒ උදෙසා සූදානම් සිටින්න. ඒ වගේම අපිට තව දෙයක් තිබෙනවා. අපි ඉන්න දේශය අපිට සුව කර ගැනීමේ හැකියාවක්, ශක්තියක්, බලයක් දෙවියන් වහන්සේ විසින් අපිට දීලා තිබෙනවා. ඒ මොකද උන්වහන්සේ කියනවා මාගේ නාමයෙන් නුඹ කොයි දෙයක් ඉල්ලුවත් ඒක මම නුඹලාට දෙනෙමි. ඒ වගේම උන්වහන්සේ කියනවා නුඹලා පසුතැවිලි වෙලා, නුඹලා මනස්තාප වෙලා, නුඹලා මාගේ මූණ සොයන කල මම දේශය සුව කරන්නෙමි. ඉතින් එහෙනම් අපේ දේශයන් වලට එන වසංගත එන දෙවියන් වහන්සේගේ අවසාන කාලයේදී සිදුවෙනා වූ ලකුණු අපට වෙනස් කරන්නට හැකියාවක් නැත. හැබැයි අපට හැකියාවක් ඇත මේ දේශය තුලින් ඒ එන දේවල් නැවත හරවල යවන්නට. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ එදා නිදාගෙන හිටපු නැවත යේසුස් වහන්සේ කුණාටුවක් කෙව්වා. හැබැයි ඒක උන්වහන්සේ නොකර හිටියේ නෑ. එව්වා. හැබැයි යේසුස් වහන්සේ කිව්වා නැවත ඔබ කවුද කියලා මේ අයට දැනගන්නා පිණිස නැවත මේ කුණාටුව ඔයාට මම බලය දීලා තියෙනවා මේක හරවලා නැවත යවන්න. ඉතින් එහෙමනම් ඒ දෙවියන් වහන්සේ අද අපි තුලම ඉඳගෙන යේසුස් වහන්සේ ලෙස අද දවසේදී අපිට ඒ ශුද්ධාත්මයන් වහන්සේ බලය දීලා තිබෙනවා එන කුණාටු නැවත හරවලා ආපස්සට යවන්න. මන්ද එදා ඒ කුණාටුව එද්දී හිටපු ගෝලයෝ ආකාරයෙන් ඔබ හැසිරෙන්නට යන්න එපා. මොකද ඔවුන් කෑ ගැව්වනේ ස්වාමී අපි විනාශ වෙන්න යන්නේ, අපි විනාශ වෙන්න යන්නේ, අපි විනාශ වෙන්න යන්නේ. එහෙම බලාපොරොත්තුවක් අපිට නැත. අපිට ඇත්තේ එක බලාපොරොත්තුවයි අපි විනාශ නොවි අපි සදාකල් ජීවනයේට දෙවියන් වහන්සේ විසින් තෝරගත්තා වූ සුද්ධ ජාතියක්ද උන්වහන්සේ දැනගත යුතුයි. ආමෙන්. එහෙනම් අපි තේරුම් ගන්නට අවශ්‍ය මෙන්න මේ කාරණාවයි. එහෙනම් එදා ඒ බෝධිය තුල හිටපු ගෝලියෝ වගේ අඬා වැළපී ස්වාමිනේ අවසාන කාලය මම නිරාහාරව සිටින්න ඕනේ, මම පසුතැවිලි වෙන්න ඕනේ. ඔව් ඒ ඔක්කොම තියාගන්න. හැබැයි ඒක දෙයක්. මේ අවසාන කාලයේ රෝගයක් නිසා ඔබ අවසාන කාලය කියලා හිතන් ඉන්නවනම් ඇත්තරම මේක අවසාන කාලයක් වෙන්නේ නැහැ. මොකද මේකෙන් පස්සේ දෙවියන් වහන්සේ සූදානම් කරලා තියෙනවා ලස්සන අමුතු රැලි ටිකක් මේ ලෝකයට එවන්න. ඉතින් ඒක අපි හොඳට තේරුම් අරගෙන අපිට අපේ දේශය ගැන යාඥා කරන්නට දෙවියන් වහන්සේ තුල අපිට හැකියාවක් තියෙනවා. සහ දෙවියන් වහන්සේ බලාපොරොත්තුෙන් සිටිනවා අපි අපේ දේශය ගැන යාඥා කරයි කියලා. හාලෙලූයා. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමින් මේ කාලෙදී අපි යාඥාවෙන් අපි කියමු. අපි ප්‍රශංසා කරමින් කියමු. අපි ස්තුති කරමින් උන්වහන්සේට කියමු. අපි නමස්කාර කරමින් උන්වහන්සේට කියමු. ස්වාමීන් සියලු වාතාවරණ වෙනස් කරන්ට, සියලු වාතාවරණ වෙනස් කරන්ට ඔබේම බලේ, ඔබේම තේජසි අපි එක්සිට් වෙනවා. අද දවසේදී මේ නරඹමින් සිටින අපි හැම කෙනෙක්ම එක්සිට් වෙනවා ස්වාමීන්. හාලෙලූයා. මේ හැම වාතාවරණයක්ම වෙනස් කරන්ට යේසුස් වහන්සේගේ නාමයෙන් අපට බලය තිබෙනවා. හාලෙලූයා. සුදි වේවා කියමු. විසි වසරේ යුද භීෂණේ මගේ යේසුස් ඔබ ජය දුන්නේ.
ඔබ ජය දුන්නේ විසි වසරේ යුද භීෂණේ මගේ යේසුස් ඔබ ජය දුන්නේ ඔබේ ආත්මේ වකුරවලා ඔබේ ආත්මේ වකුරවලා දෙනු මැනවේ රට බේරලා යාඥාවෙන් දෙනු මැනවේ රට බේරලා කියමු සමිදානනේ මා යේසු බල රජුනේ මගේ බැතුමන් අපේ සැම යදුමන්